සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, ලෞතර මහා කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිත සැපවත් කර ගැනීම පිණිස දේශනා කරපු සුන්දර බණපදයක් මේ සුපින්බර අරුණෝදයම ශ්‍රවණය කරන්නටයි අපි සූදානම් වෙන්නේ. අපේ ජීවිතයට උතුම් වූ පින් හිතවිල්ලක්, දහම් හිතවිල්ලක් අද මේ හිමිදිරියේම ඇති කරගනු පිණිස. පින්වතුනි, ජීවිතේ දියුණුව කරා යාම, ජීවිතේ දියුණුව පිණිස කටයුතු කිරීම කියන එක අපි හැමදෙනාම උත්සුක වෙන දෙයක්. අපි නිතර හිතනවා අපි කොහොමද ජීවිතේ දියුණු කරගන්නේ. ලෞකිකව දියුණු කරගන්නත් අපි හිතනවා, ලෝකෝත්තරව දියුණු කරගන්නත් අපි හිතනවා. ඒ හිතන හිතවිල්ලත් එක්ක අපි සමහර දේවල් තීරණය කරනවා. මං දියුණුව පිණිස මේ දේ කරන්න ඕන, මං දියුණුව පිණිස මේ විදිහේ කටයුතු සිද්ධ කරන්න පටන් ගන්න ඕන. එහෙම කියලා අපි සමහරවිට හිතනවා. ඊළඟට ධර්ම දේශනා අහද්දී, එහෙම නැත්නම් නොයෙක් උපදේශනා අහද්දී ඔබ දියුණු වීම පිණිස කළ යුත්තේ මේ දෙයයි කියලා අපිට අවවාද අනුශාසනත් ලැබෙනවා. ඒ ලැබෙනකොටත් අපි හිතනවා මම මේවා කරන්න පටන් ගන්න ඕනේ කියලා අපි හිතනවා. හිතුවාට තියෙන ලොකු දුර්වලතාවයක් කරන්න පටන් ගන්නේ නැති එක. ධර්මයේ හැසිරීම ගැන උනත් බොහෝ දෙනෙකුට තියෙන ආකල්පයක්, බොහෝ දෙනෙක් හිතන එකක්, මං ධර්මයේ හැසිරෙන්න ආසයි, ඒත් මට පටන් ගන්න විදිහක් නෑ. මං කොතනින්ද මේක පටන් ගන්නෙ? මං කවද්ද පටන් ගන්නෙ? මං කොයි කාලෙද පටන් ගන්නෙ? එහෙම අහනවා. ඔහොම කියා තමන්ට දියුණුව පිණිස තියෙන කාලේ ගොඩාක් අය අතපසු කරගන්නවා. එනිසා අද මේ හිමිදිරියේම මේ සුපින්බර අරුණෝදයම පින්වතුන්ලා හදවත්තුරට ඇති කරගන්න, දැන්දැම්ම මගේ දියුණුව පිණිස පවතින දේ මං කරන්න පටන් ගන්නවා. කොයි වෙලාවෙද පටන් ගන්නෙ? දැන්දැම්ම මේ මොහොතේ. ජීවිතේ දියුණුව පිණිස පවතින කාරණේ මේ දැන් පටන් ගන්න ඕන. ලෞකිකව වෙන්න පුළුවන්, ලෝකෝත්තරව වෙන්න පුළුවන්. ජීවිතේ දියුණු කරගන්න අපි යමක් කරනවා නම් මේ දැන් ඒක කරන්න පටන් ගන්න ඕන. එක නිමේෂයක්වත් කල් දාන්න නැතුව මේ දැන් පටන් ගන්න ඕන. අපි හිතමු අපේ වැරදි අඩුපාඩු අපිට පේනවා කියලා, මම මේ දොස් වලින් යුක්තයි කියලා. මේ දැන් හදා ගන්න පටන් ගන්න ඕන. මම මගේ ජීවිතේ යහපත් කරගන්න ඕන කියලා, මම මගේ මේ අඩුපාඩුව තියෙනවා, ඒක විතරයි මගේ තියෙන අඩුව, මම ඒක හදාගන්න ඕන. අපි සමහරට අනිත් අයට කියනවා.
හැබැයි හැමදාම හදාගන්න ඕන එච්චරයි. ඒක කොයි වෙලේද හදාගන්න පටන් ගන්නෙ මේ දැන්. ඒ නිසා ඔබ අද තමන්ගේ ජීවිතයට එකතු කරගන්න හිතුවිල්ල තමයි යහපත පිණිස පවතින දේ දැන් දෙම්ම කළ යුතුයි කියන අදහස. අද ඒ ගැන තමයි මේ සුන්දර බණපදින් ඔබට අහන්න ලැබෙන්නේ. අද දේශනාවට දායකත්ව දරන්නේ ඔක්තෝබර් මාසයේ 19 වන දිනට 78 වන ජන්මදිනයේ යෙදෙන පින්වත් ජේන්නෝනා විජේසූරිය මෑණියන් නිට්ටඹේ පදිංචි පින්වත් ජේන්නෝනා විජේසූරිය මෑණියන් විසින් තමන්ගේ 78 වන ජන්මදිනය නිමිති කරගෙන රත්නත්‍රයේ ආශිර්වාදයේ ධර්ම දානමේ පිණේ ආශිර්වාදයේ සලසා ගනු පිණිසයි අද මේ උතුම් ධර්ම දානය මේ විදියට සිද්ධ කරන්නේ. අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහේ බණපදයක්. අජ්ජේව කිච්ඡං ආතබ්බං යහපතේ හැසිරීම පිණිස කටයුතු ආරම්භ කළ යුත්තේ වීරිය කළ යුත්තේ දැන් දෙම්මයි. කෝ ජඤ්ඤා මරණං සුයි මරණය ඊළඟ මොහොතේ පැමිණේද කියා කවුද දන්නේ? නහීනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා මහාසේනා ඇති මාරයාත් එක්ක අපි කවුරුත් ගිවිසුම් ගහගෙන නැහැ. මම මගේ ජීවිතේ අසවල් කාලේ වෙනකන් අනිවාර්යෙන් ඉන්නවා. මම මගේ ජීවිතේ අසවල් අවදිය වෙනකන් අනිවාර්යෙන් ඉන්නවා. අපි එහෙම ගිවිසුම් ගහගෙන නැහැ. කොයි වෙලාවෙ මේ ලෝකේ දාලා යන්න වෙයිද? කොයි වෙලාවෙ මේ ජීවිතේ අහිමි වෙයිද කියලා කවුද දන්නේ? කිසි කෙනෙක් නෑ අපිට කියන්න. ඉතා කෙටි කලක් ඇතුළත මේ ලෝකෙන් අපිට යන්න සිද්ධ වෙන්න පුළුවන්. දියුණුව පිණිස මම මේ දේ කරනවා කියලා කල් දදා හිටපු ඒවා ඔක්කොම තියෙද්දි අපිට යන්න වෙන්න පුළුවන්. ලෞකික දියුණුව පැත්තෙන් නම් පින්වතුනි ඒ කල් දාපු ඒවා කමක් නැහැ කිව්වේ. හැබැයි ලෝකෝත්තර දියුණුව පැත්තෙන් ධර්මයේ හැසිරීම කල් දැම්මා නම් සිල් සුරැකීම කල් දැම්මා නම් බණ ඇසීම කල් දැම්මා නම් සෑය බෝධිය වන්දනා කිරීම කල් දැම්මා නම් මව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට වෙන්න ඕන උපකාර ප්‍රත්‍යුපකාර කිරීම මේ දේවල් සිද්ධ කිරීම වගකීම් යුතුයකම් ඉෂ්ට කිරීම කල් දැම්මා නම් සමහරවිට ඒ කල් දැමීම ඒ වැරද්ද හදන්නේ නැතුවම අපිට මේ ලෝකේ යන්න සිද්ධ වෙන්න පුළුවන්. හරිම අවිනිශ්චිතයි මේ ජීවිතේ. මේ ජීවිතය ගැන අපේ බණ පොත්වල තියෙනවා මේ සුළඟින් සැලී නිවෙන පහන් සිලකට සම වෙන. මේ ජීවිතේ හරියට හුලං හමන තැනක තියෙන පහන් සිලක් වගේ. ඒ මේ අතට වැනි තියෙනවා. කොයි වෙලේ තද හුළඟක් එයිද දන්නේ. පහන් සිල නිවී යන හුළඟ කොයි ෂණයක පැමිණේද? පැමිණි ෂණයෙන් පහන් සිල නිවී යන්නේය. ඒ වගේ ජීවිතේ. ජීවිතය කියන මේ පහන් සිල නිවීම සම්බන්ධයෙන් අපි කවුරුත් කලින් දන්නේ මම මේ අවදිය වෙනකන් ඉන්නවා කියලා. ඒ නිසා යහපත කියන එක මොහොතක්වත් කල් නොදැමිය යුතුයි. එක තත්පරයක් හරි යහපත කල් දානවා කියලා කියන්නේ පින්වතුනි. අපිට යහපතේ හැසිරෙන්න දෙන කාල වකවානුවෙන් යම් කාලයක් අපි ඉවත් කරගත්ත අපරාධي. අපිට අලාභයක් වුණා. ආමිහිම ජීවිතය දිහා බලන්න. ජීවිතේ සුන්දර කරන කුසලයකට එක මොහොතක් ප්‍රමාද වීමත් අයහපතක් ලෙස දකින්න, අලාභයක් ලෙස දකින්න. ජීවිතේ යහපත පිණිස පවතින පිනක් රැස් කරගන්න අපි එක මොහොතක් හරි ප්‍රමාද වෙනවා නම් මහා අලාභයක් ලෙස දකින්න. එහෙම දකිනවා නම් මේ ජීවිත වේගෙන් සුන්දර වෙයි. වේගෙන් සුන්දර වෙයි. දැන් බලන්න හතර පොයේට සිල් ගන්න අය ඉන්නවා. මහ පොයේට සිල් ගන්න අය ඉන්නවා. මේ ලංකාවේ වැඩිපුරම ඉන්නේ පොයේට සිල් ගන්න අයද? පොයේට සිල් ගන්නේ නැති අයද? වැඩිපුර ඉන්නේ සිල් ගන්නේ නැති අය.
ඇතැම් වූ අවුරුදු 30 40 මේ වගේ ජීවිතේ ගත කරලා ඒ ගත කරපු අය අපිට හම්බ වෙනවා. හාමුදුරනේ මුළු ජීවිත කාලෙටම අපි අද තමයි ඔන්න ප්‍රධාන පෝයට උපෝසත සිල් අරගන්නේ. එහෙම කියන අය. බලන්න කොච්චර කාලා වකවානුවක් අතහැරලා ගිහිල්ලාද කියලා. ඒ නිසා අපිට පින්වතුනේ මේ මනුස්ස ජීවිතය ඇතුළේ සාමාන්‍යයෙන් යම් දැනුම් තේරුමක් එනකොටත් අවුරුදු 16ක් 17ක් 18ක් විතර යනවනේ අද කාලේ මිනිස්සුෙකුට යම් දැනුම් තේරුමක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න. දැන් කාලේ වෙනකොට නම් 18 19 20 ලැබුවත් ජීවිතය සම්බන්ධයෙන් දැනුම් තේරුම් තියෙන කෙනෙක් කියලා කියන්න අමාරුයි. බොළඳයි. එතකොට අපිට ඒ වගේ කාලවකවානුවක් ගොඩාක් වෙලාවට ජීවිතේ බොහෝ දෙනෙකුට අපත යනවා. එතනින් පස්සේ යහපත පිණිස ජීවිතේ නමා ගන්නවා කියන එකේදී ගොඩාක් දෙනෙක් ප්‍රමාදයි. ගොඩාක් දෙනෙක් ප්‍රමාදයි. ඒ නිසා යහපත කියන දේ කල් නොදැමිය යුතු දෙයක්. කල් දැමීම කියන එකෙන් අපිට යහපතේ හැසිරෙන්න තියෙන කාලවකවානුවයි අහිමි වෙලා යන්නේ. පොඩ්ඩක් හරි ඉක්මන් වෙලා අපි යහපතේ හැසිරීමේ කාලය වැඩි කරගත්තොත් ඒකෙන් අපිට අපේ ජීවිතේට සැලසෙන්නේ පුදුම පිංගුතුනේ හිතාගන්න බැරි වාසනාවක්. ඔබ අහලා තියෙන කතාවක්. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ අවුරුදු 16ක තරුණයෙක් හිටියා. ඒ තරුණයා තක්ෂශිලා ගිහිල්ලා තක්ෂශිලාවේ ශිල්ප අවසන් කරනකොට තමයි අවුරුදු 16ක් වුණේ. අවුරුදු 16 දී ඔහු ශිල්ප අවසන් කළා. මේ අවුරුදු 16 තරුණයාට තමන්ගේ ගුරුතුමාට ගුරු පඬුරු අරගෙන යන්න නිවසට පැමිණෙන්න සිද්ධ වුණා. ඔහු ගෙදෙට්ට ඇවිල්ලා ගුරුවරයා වෙනුවෙන් ගුරු පඬුරු තමන්ට ශිල්පී දුන්නාට ගුරු පඬුරු අරගෙන ඒ ගුරු පඬුරු විදිහට මොහු රන් කහවණු අරන් ගියා. ඒ රන් කහවණුත් අරගෙන මොහු පාරට බැහැලා දැන් යනවා. ඒ යද්දී භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉඳලා මහා කරුණා සමවතින් ලෝකේ බලනවා. ඒ මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ දිහා බලද්දී පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ කරුණා නේත්‍රයට මේ තරුණයාව හසු වුණා. ඒ කරුණා නේත්‍රයට හසු වෙන්න හේතුව මේ තරුණයා අරගෙන ඇවිල්ලා තියෙන ආයුෂ ටික අවසන් වෙන්න නියමිතයි. තව සුළු වෙලාවකින්. හැබැයි මේ සුළු වෙලාව ඇතුලේ මේ තරුණයාගේ ආයුෂ ටික අවසන් වෙනකොට ඔහුව සුගතියකට රැයි යන්න පුළුවන් දෙයක් ඔහුගේ ජීවිතේ නෑ. ඔහුව මහා දියුණුවක් කරා අරගෙන යන්න පුළුවන් දෙයක් ඔහුගේ ජීවිතේ නෑ. පරලෝක සැපයක් උපදින්න පුළුවන් දෙයක් ඔහුගේ ජීවිතේ නෑ. අවුරුදු 16ක් තිස්සේ හොඳට ශිල්ප ඉගෙන ගත්තත් සුගතියකට අරන් යන්න පුළුවන් දෙයක් නෑ ඔහු ළඟ. බුදුරජාණන් වහන්සේ මේ තරුණයා යන පාරේ එක රුක් සෙවණකට එරදිහින් වැඩම කළා. එක සැනකින් වැඩම කළා. දැන් භාග්‍යතුන් වහන්සේ රුක් සෙවණේ වැඩ ඉන්නවා. දැක්ක ගමන් තරුණයාගේ හිත පැහැදුනා. මොකද බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. රන්වන් පිළිමයක් වගේ. හරිම මේ දැක්ක ගමන් හිත පහදින ස්වභාවයෙන් යුක්තයි. මේ තරුණයා මීට පෙර භාග්‍යතුන් වහන්සේව දැකලා නැහැ. නමුත් සම්බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් හිත පහන් වී ගියා. බුදුරජාණන් වහන්සේ සමීපේ නැවතුණා. බුදුරජාණන් වහන්සේ මේ තරුණයාට ඒ තරුණයාගේ නමෙන්ම කතා කළා. චත්ත මෙහෙට එන්න කිව්වා. තමන්ගේ නමින්ම භාග්‍යතුන් වහන්සේ කතා කරනකොට මේ තරුණයාට හිත ගොඩාක් සතුටු වුණා. බුදුරජාණන් වහන්සේ ගැන විශේෂ ප්‍රසාදයක් හටගත්තා. මේ ශ්‍රමණයන් වහන්සේ අසිරිමත් කෙනෙක්. මම නම කියන්නත් පෙර මේ ශ්‍රමණයන් වහන්සේ මං ගැන දන්නවා. එහෙනම් මොහු විශේෂ ඥානයක් තියෙන කෙනෙක්. එහෙම හිතුණා. එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ ළඟ මහා ගෞරවයකින්
ඔහු වාඩි වුණේ ඔහුට ලොකු වෙලාවක් නෑ බණ අහන්න. ධර්මයේ කීම පිණිසත් ලොකු වෙලාවක් නෑ. බුදුරජාණන් වහන්සේ චත්තට කියනවා චත්ත ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා දෙන්නේ. ඒ චත්ත භාග්‍යතුන් වහන්සේට කිව්වා ස්වාමීනි මං එහෙම බුදුරජාණන් වහන්සේ සරණ යා යුතුයි. එහෙම කියලා එකක් මං දන්නේ. චත්ත ඔබ ධර්මයේ සරණ ගිහිල්ලා දෙන්නේ. කිව්වා ස්වාමීනි ධර්මයේ සරණ යා යුතුයි කියලා එකක් මං දන්නේ. ඔබ සංගරුවන සරණ ගිහිල්ලා දෙන්නේ. නෑ ස්වාමීනි එහෙම සංගරුවන සරණ යා යුතුයි කියලා එකක් මම මගේ ජීවිතේ දන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ චත්තට කියනවා චත්ත එහෙනම් ඔබ දැන් පටන් මේ මොහොතේ පටන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා සංගරුවන සරණ යන්න. චත්තේ සරණට එන්න ඉක්මනට කිව්වා. චත්ත මානවක සරණ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා චත්ත ඔබ සීලයක හික්මිලා දින්නේ. ස්වාමීනි මං සීලයක හික්මීමක් ගැන දන්නේ නැහැ කිව්වා. එහෙනම් චත්ත දැන් ඔබ සීල් සමාදන් වෙන්න මෙහෙම මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. පාණාති පාතා වේරමණී. මම සොරකම් කිරීමෙන් වළකිනවා. අදින්නා දානා වේරමණී. මම වැරදි කාම සේවනයෙන් වළකිනවා. කාමේසු මිච්ඡාචාරා වේරමණී. මම බොරුවෙමුත් වළකිනවා. මුසාවාදා වේරමණී. මම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙනුත් වළකිනවා. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී. සමාදන් වෙන්න කිව්වා. චත්ත පන්සිල් වලත් සමාදන් වුණා. තෙරුවන් සරණ ගියා. සිල් සමාදන් වුණා. කලේ කොයි වෙලාවේද? ඒ මොහොතේ. ඒ මොහොතේම සමාදන් වුණා. ඒ ටික අහගෙන චත්ත කිව්වේ නෑ ස්වාමීනි මං ගිහිල්ලා සමාදන් වෙන්න. එහෙම කිව්වේ නෑ. ඒ වෙලාවේ සමාදන් වුණා. ඒ වෙලාවේ සමාදන් වෙලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා චත්තමානවක පිටත් වෙලා යනවා. දැන් ඔහු පිටත් වෙලා යන්නේ අලුත් දෙයක් ජීවිතයට එකතු කරගෙන. ඔහුට සමහරවිට අදහසුත් තියෙන්නේ නැති. මං ජීවිත කාලෙම මේ තෙරුවන් සරණ ආරක්ෂා කරගන්නවා. මං ජීවිත කාලෙම මේ සිල්පද ආරක්ෂා කරගන්නවා. මෙහෙම හිතුවේ තියෙන්නේ නැති. ජීවිත කාලෙම කියලා ඔහු ගොඩාක් දුරට හිතන්නේ නැති අවුරුදු 16 කොල්ලෙක්. ජීවිත කාලය කිව්වහම කොච්චර දුරක් ඔහුට හිතන්න තියෙනවද? මොකද ඒ කාලේ වෙනකොට මිනිස්සු අවුරුදු 120 140 160 ඉන්නවා. දැන් අද කාලේ නම් අපිට එහෙම හිතා ගන්නවත් බෑනේ. අද බොහෝම කලාතුරකින් 100ක කෙනෙක් ගැන වුණත් අපිට අහන්න ලැබෙන්නේ. අපි ගැන අපි අපේක්ෂා කරොත් අපිට 70 75න් එහා එකක් නිකන් හිතින් හිතා ගන්නවත් බෑනේ. ඊට වඩා අපි ඉදී කියලා. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 40 50 55 60 වෙනකොටම මේ ශරීරය ඉක්මනට ලෙඩ දෙනවා. ඉක්මනට අමාරු වෙනවා. ඉක්මනට මේ ශරීරය උත්පල වෙනවා. ඉතින් අපිට අවුරුදු 70කට 75කට වඩා කාලයක් කොහොමද මේ මනුස්ස ලෝකේ ඉන්න හම්බෙන්නේ? අපිට ඉක්මනින් යන්න වෙනවා. ඒතර චත්තට කොච්චර බලාපොරොත්තුවක් තියෙන්නේද ජීවිතය කියන එක සම්බන්ධයෙන්? හැබැයි ජීවිත කාලය උට තිබුණේ තාම ටිකයි. පැය භාගයක් විතර. ඔහු යන මාවතේ රැකගෙන ඉන්නවා හොරු පිරිසක්. ඔහු ළඟ තිබුණා ගුරුවරයා උදෙසා අරගෙන යන රන් කහවණු. ඒ රන් කහවණු පොදි අරගෙනීම උදෙසා හොරු ඔහුට පහර දුන්නා. මැරෙනකම්ම පහර දුන්නා. චත්ත ඊට සුළු මොහොතකට පෙර යහපතට එළඹී නිසා, යහපත කල් නොදැමූ නිසා, ඒ යහපත විසින් ඔහු අරගෙන ගියා යහපත් තැනකට. ඔහු චත්ත මානවක දේව පුත්‍රයා වෙලා තව්තිසාවේ උපන්නා. ඒ චත්ත මානවක දෙවියෝ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙනවා. පැමිණලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ
මම ඊතා සුළු මොහොතක් තෙරුවන් සරණේ පිහිටලා ඊතා සුළු මොහොතක් සිල් සමාදන් වීම හේතු කරගෙන ස්වාමීනි මම මෙච්චර දිව්‍ය සම්පත්තියකටපත් වුණා. දැන් මං සක්දෙවිඳුන්ව ඇසුරු කරනවා. දැන් මං මහානුභාව සම්පන්න දෙවිවරු ඇසුරු කරනවා. ස්වාමීනි මට නම් හිතෙන්නේ යම් මේ මිනිසුන් දීර්ඝායුෂ ලබා දීර්ඝ කාලයක් තෙරුවන් සරණේ පිහිටා දීර්ඝ කාලයක් සිල් ආරක්ෂා කරමින් දීර්ඝ කාලයක් බණ අසමින් සිටිනවාද ඒ අය නම් ඒ කාන්තෙන්ම නිවන් දකින්නවා ඇතිමයි කියලා මට හිතෙන්නේ. මොකද ඒ තරම් ඒ අයගේ ජීවිතේට පින් රැස් වෙනවා. ඒක තමයි පින්වතුනේ යහපත කල් නොදැමීමේ වටිනාකම. කල් දැම්මොත් අපි එක තප්පරයකට කල් දැම්මොත් ඒ තප්පරේ ඇතුලේ අපේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන්. එතකොට ඒ කල් දාපු එක අපිට අහිමි වෙලාම යනවා. ඒ නිසා එහෙම සිදුවීම් කොච්චර තියෙනවද? අපිට එක අවස්ථාවක පින්වතුනේ එක තරුණ ළමයි පිරිසක් පැමිණිලා තමන්ගේ මිත්‍රයාගේ වියෝව ගැන අපිට කිව්වා. අවුරුදු 35 වගේ වයසේදී තමන්ගේ තරුණ යහළුව මෙලොව අත්හැරලා දාලා ගිහිල්ලා. ඔහු සම්බන්ධයෙන් ඔහුගේ යාළුව අපිට කියපු කතාව. ඔහුගේ යාළුව අසපුවට ආපු ගියපු අය. පොයට සිල් ගත්ත අය. ඒ මිය ගියපු මිත්‍රයාට මේ යාළුවෝ ටික කියලා තියෙනවා නිතරම මේ අසපුවේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරීම ලස්සනට කියලා දෙනවා. ඒ ධර්මයේ ජීවිතයට වටිනවා. ඒ නිසා මේ මාසෙකට එක දවසේනේ පොය දවසේ. පොය දවසේවත් අපි බණපදයක් අහමු. ඔයත් එන්න කියලා. එතකොට ඔහු කියලා තියෙනවා මම එන්නම් මගේ මේ රස්සාවේ වැඩ ටික ඉවර වෙච්ච ගමන් මං එනවා. මං ඒ කටයුතු ටික පිළිවෙලක් කරගෙන මං එනවා කිව්වා. එතකොට ඔහු ලෞකික ජීවිතයේ දියුණුව පැත්තෙන් එක යම් විදිහට කරගෙන යන්න ඇති. නමුත් ඔහු එකක් කල් දැම්මා. ලෝකෝත්තර ජීවිතේ. එහෙම නැත්නම් අපේ මේ ජීවිත කතාව තුළ වටිනාම දේ. ඇයි මා එහෙම කියන්නේ? අපි මේ ජීවිතේ පින්වතුනේ ලෞකික වශයෙන් දියුණු වෙන්න යම් වෑයමක් උත්සාහය කරගන්නවා නම් ඒ වෑයම උත්සාහය තුළ අපි හොඳට ඉන්නකම් අපිට යමක් දැනේ. හැබැයි මේ ජීවිතය ඇතුළේම අපි ලෞකික වශයෙන් දියුණු කරගත්ත එක ඵල රහිත වෙනවා. අපි අසරණ වුණාම. එතන අපි ලෙඩ වෙලා උත්පල වෙලා ඇඳට වැටුණා කියලා. අපි කොච්චර ධනෙ හම්බ කරලා තිබුණත් පින්වතුනි අපිට සැනසෙල්ල නැතුව යනවා. අපිට කොච්චර පිරිවර හිටියත් සැනසෙල්ල නැතුව යනවා. අපේ වත් පොහසත්කම් කොහොම තිබුණත් අපිට කිසි සැනසෙල්ලක් නැහැ. හැබැයි අපි හිත ඇතුලෙන් සතුටු වෙන්න පුළුවන් දෙයක් මෙලොවින් පරලොවට අරගෙන යනකොට පවා අරන් යා හැකි දෙයක් අපේ ජීවිතේ එකතු කරගෙන තියෙනවා නම් ඒක තමයි ඇත්තටම අපේ ජීවිතේට සැනසුම. එතකොට අර තරුණයා ඒ සැනසුම කල් දැම්මා. ඔහු කිව්වා මම මේ රැකී ආරක්ෂා ඉවර වුණාට පස්සේ එනවා. තව ටික කාලෙකින් කියලා තියෙනවා මම මේ ගේ වැඩ පටන්ගෙන දැන් ඒකේ කටයුතු සිද්ධ කරන ගමන් තියෙන්නේ. ඒක ඉවර වෙච්ච ගමන් එනවා. ඒ ඇවිල්ලා මම ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා. මෙහෙම කල් දදා හිටියා. විවාහය නිසා කල් දැම්මා. විවාහ වෙච්ච බිරිඳට දරුවෙක් හම්බ වෙන්න කියලා කල් දැම්මා. දරුවා පොඩි කියලා කල් දැම්මා. මෙහෙම කල් දදා ඉඳලා අවසානයේ ඔහු හදිසි අනතුරකින් මිය පරලෝ ගියා. අවුරුදු 35 වගේ බොහොම තරුණ වයසේදී මේ ලෝකේ අත්හැරලා දාලා ගියා. ඒ නිසා අන්නේ නිසා තමන්ගේ යහපත පිණිස පවතින දෙයක් පින්වතුනි කල් දානවා කියන එක අපි අපේ ජීවිතේ කරගන්න ලොකුම අවාසනාවන්ත දෙය. කල් දැමීම. ඒ නිසා කල් දානවා කියන කාරණේට කවදාවත් එළඹෙන්න එපා.
දෙම්ම කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ දංහි කරෝතෝ පුඤ්ඤං. පින යහපත කුසලය කියන එක දෙම්ම කරගත යුතුයි. දෙම්ම කරන්න ඕන. මොකද ඒකට අවකාශත් නැතුව යනවා. මේ ලෝකෙත් හරි වේගින් වෙනස් වෙනවා. මේ ලෝකෙ කොච්චර වේගින් වෙනස් වෙනවද පින්වතුනි? අපි ගත්තොත් එහෙම අපි මීට අවුරුදු 2කට වගේ පෙර පොයේ දවස්වලට අපි ලොකු පිරිසක් එකතු වෙලා එකට වාඩි වෙලා සැනසille බණ ඇහුවා. සෑරජානන් වහන්සේලා අභියස අපි මහා පිරිස එකතු වෙලා වන්දනමාන කළා. ඊළඟට අපි මාසයකට සැරයක් හරි පිරිස් එකතු කරගෙන පින්කමක් කරලා ඒ පින අනුමෝදන් වෙලා සතුටු වුණා. දැන් ඒ පසුබිම දැන් මේ වෙද්දී නැති වෙලා ගිහින් තියෙනව නේද? අපි යම් අපේක්ෂාවක යම් අදහසක ඉන්නවා මේ தත්ත්වය සංසිඳෙයි. සංසිඳලා යලිත් අපිට සෞභාග්‍යමත් කාලයක්. එහෙම නැත්නම් අපිට සුවසේ ජීවිතය ගත කරන්න පුළුවන් කාලයක් අපිට එයි කියන හිතක් අපිට තියෙනවා. වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි මේ හිතන විදිහට ඒක වෙන්නත් පුළුවන්. හැබැයි නොවෙන්නත් පුළුවන්. ආගේ නිසා කල් දැමීම කියලා කියන්නේ නම් අවාසනාවක්මයි. කල් දැමීම කියලා කියන්නේ අලාභයක්මයි. ඒ නිසා ඇති කරගන්න හිතක් යහපත නම් කල් දාන්නේ. එක තප්පරයකටවත් යහපත නම් කල් දාන්නේ කියලා. මොකද මේ එක මොහොතකට ඇති කරගන්න යහපත අපේ ජීවිතයට පුදුමාකාර සැපයක් උපද්දලා දෙනවා. එක වයසක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා අනුපිළිවෙලින් ජීවිතයේ අන්තිම තැනට පැමිණලා හිටියේ. දැන් ජීවිතයේ අන්තිම තැනට පැමිණුණා කියන එක ඒ අම්මා දන්නෙත් නැහැ. බුදුරජාන් වහන්සේ මහා කරුණා සමවතින් ලෝකේ බලනකොට ඔය අම්මව දැක්කා. ඒ අම්මා ඒ වෙද්දී කුදු ගැහිච්ච කෙනෙක්. හැරමිටියක ආධාරයෙන් තමයි හීන් සීරුවේ අම්ම ඇවිදින්නේ. ඒ අම්මට ජීවිතේ වෙනුවෙන් තව සුළු වෙලාවක් තියෙනවා. ඒ සුළු වෙලාව ගත වීමෙන් ඒ අම්මගේ ජීවිතය අවසන් වෙනවා. ඒ ජීවිතය අවසන් වුණාට පස්සේ ඒ අම්මට යන්න තියෙන්නේ ඊටාම දුක් සහිත තැනකට. බුදුරජාණන් වහන්සේ ඒ අම්මාට පිහිට වෙන්න වැඩම කළා. ඒ වැඩම කළේ එර්දිමතුන් අතරින් අග්‍ර අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් එක්ක. මුගලන් මහරහතන් වහන්සේත් එක්ක භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. මේ අම්මා ගමන් කරන පාරේ ඉස්සරහට. මේ අම්මා දැන් හැරමිටි ගහගෙන ඉස්සරහට එනකොට මේ අම්මාට පේනවා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල් යුග. රන්වන් ශ්‍රීපාද තඹවන් නිය දැක්ක ගමන් මේ අම්මා නැවතුණා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ මේ අම්මාට කියනවා අම්මා දන්නවාද මේ කවුද ඉන්නේ කියලා? අම්මා හිත පහදව ගන්න මේ ඉන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. ආන් එහෙම කිව්වා. ඒ අම්මට එහෙම කියනකොට ඒ අම්මා හීන් සීරුවේ ඔළුව උස්සලා බලනවා බුදුරජාණන් වහන්සේ දිහා. භාග්‍යතුන් වහන්සේගේ මුව මණ්ඩල දකිනකොට මේ අම්මට හිතුණා ඇත්තටම මහා කාරුණික කෙනෙක්. එහෙම හිතුණා. හිත පැහැදුනා. හිතේ පැහැදීමෙන් මේ අම්මා අත් එකතු කරලා වන්දනා කළා. ඒකේ අම්මා චේතනා පහළ කරලා කරපු එකක්. මම බුදුරජාණන් වහන්සේට වඳින්න ඕන කියලා ඒ අම්මා හිතුවා. හිතලා වැන්දා. ඒ වන්දනා කර ගැනීම කියන යහපත ජීවිතේට ඒ මොහොතේ ඒ සැනින් එකතු කරගත්තා. බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා මොග්ගල්ලානේ දැන් ඇති. දැන් අපි වඩිමු. භාග්‍යතුන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් යලි වැඩම කළා.
ඊට ඉතා සුළු මොහොතකට පස්සේ ඒ අම්මාට ගව දිනක් අනිනවා. ඒ අම්මා මිය යනවා. නිදාගෙන පිබිදියාක් වගේ තව්තිසාවේ උපන්නා. දෙව්දුවක් බවට පත් වෙලා. බලන්න යහපත පිණිස ප්‍රමාද නොවීම කියන එක. ඒ කියන්නේ අන්තිම මොහොතේ හරි යහපත සලසා ගැනීම හේතුවෙන් ජීවිත සැපවත් වෙච්ච හැටි. දැන් මේවා අපි අපේ ජීවිතේට ගලපාගෙන අපි තේරුම් ගන්න ඕන ඒ අම්මට වෙච්චි නැස්පැත්තිය අපිට උනත් වෙන්න පුළුවන්. අපි මේ පාරේ තොටේ යමින් ඉද්දි පින්වතුනේ හදිසි අනතුරක් වෙලා මේ ජීවිතේ අහිමි වීම කියන එකට කොච්චර අවකාශ තියෙනවද? ශාරීරික අභ්‍යන්තරයේ ලේ කැටි හිරවීම, ඊළඟට අභ්‍යන්තර අවයවවල නොඑක් දොස් හට ගැනීම. මේවා කොච්චර වෙන්න පුළුවන්ද? ඒ වෙච්ච සැනින් මේ ලෝකේ දාලා යන්න වෙනවා අපිට. ඊට පෙර අපි යහපත උදෙසා අපේ කාලය කැප කරලා තිබුණොත් නේද අපේ ජීවිතේට රැකවරණයක් හැදෙන්නේ. ඒ නිසා අපි මේ කාරණේ හොඳට තේරුම් ගත යුතු එකක්. එහෙම තේරුම් අරගත්තොත් පින්වතුනේ අපිට අවස්ථාවක් තියෙනවා මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ අපේ ජීවිතේට ලොකු යහපතක් සලසා ගන්න. මොකද මේ ජීවිතේ අපිට තෙරුවන් සරණ මුණ ගැහුණා. අපිට ධර්මයේ ඇසීමේ අවකාශ ගොඩාක් ලැබුණා. දහම් පොතපත ආදීමුත් ධර්ම ඉගෙන ගැනීමේ අවකාශ ගොඩාක් අපිට ලැබුණා. ඊළඟට අපි මේ උපන්නේ ලංකා භූමිය නිසා අපිට ලෝකෝත්තර ජීවිතයේ දියුණුව පිණිස පවතින උදාර පින් රැස් කරගන්න අප්‍රමාණ අවකාශ තියෙනවා. මේ ලංකා භූමියේ ඉඳලා අපිට අපේ ගෙදර ඉඳලාම වුණත් කීයක් සෑයවල් වන්දනා කරගන්න පුළුවන්ද හිතින් හිතා. ඇයි අපි සෑරජන් වහන්සේලා ගැන දන්නවා, ඒ වැඩ ඉන්න ධාතුන් වහන්සේලා ගැන දන්නවා, ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ අසිරිමත් ආකාරය ගැන අපි අහලා තියෙනවා. ඒවා සිහි කර කර අපිට වන්දනාමාන කරගන්න පුළුවන්. අපිට මහ බෝධීන් වහන්සේ වැඳ ගන්න පුළුවන්. අපිට සංඝයා දැකලා හිත පහදව ගන්න පුළුවන්. දැන් අපිට දැන් මේ අසපුවකට පන්සලකට යන්න බැරි වුණොත් මේ දැන් ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ඔබට නිතර ස්වාමීන් වහන්සේලා දකින්න ලැබෙනවා. ස්වාමීන් වහන්සේලා දැකීම කියලා කියන්නේ මංගල කාරණාවක්. හිත පහන් කරගත්තොත් සුගතිය උපදින්න ඒ පින හේතු වෙනවා. ඒ නිසා එහෙම ජීවිතේට කොච්චර යහපතක් හදාගන්න පුළුවන්ද? මේ යහපත ගොඩාක් අය ප්‍රමාද කරනවා. තමන්ට හිත එකඟ කරගෙන භාවනා කරන්නට මේ පුළුවන් හැකියාව කියන එක මේ මනුස්ස ජීවිතේ තියෙන එකක්. මේ මනුස්ස ජීවිතය ඇතුලේ කෙනෙකුට එහෙ මෙහෙ දුවන හිත යම් කුසලයක් තුල එකඟ කරන්න අවකාශයක් තියෙනවා. ඒක හැම ජීවිතයකම ලැබෙන්නේ නැහැ. තිරිසන් අතරේ ගියොත් ඒක කරගන්න බෑ. පෙරේතයෝ අතරේ බෑ. නිරේක ගිහිලා කරන්න බෑ. අසුර ලෝකයක් අස්සේ ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන්කම තියෙනවා මනුස්ස ජීවිතයක, දිව්‍ය ජීවිතයක වගේ සුගතියක. එතකොට ඒක අපි ප්‍රමාද කළොත් සිල් සුරැකීම කියන එක මේ ජීවිතේ කරන්න පුළුවන් එකක්. ඒක අපි ප්‍රමාද කළොත් ආන්ගේ නිසා ප්‍රමාදය කියලා කියන්නේ බොහෝම අපේ ජීවිතයට විශාල අවාසනාවක් අභාග්‍යයක් උපද්දවන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ, අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා නිතර වදාරපු දෙයක් කනෝ වෝ මා උපච්චගා. මේ ලැබුණු ෂණය, මේ ලැබිච්චි කෙටි අවස්ථාව අහිමි කර ගන්නට නම් එපා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට. කනාතීතා සෝචන්ති. ඔබට මේ අවස්ථාව අහිමි වුණොත් ශෝකය කරන්න වෙයි. දුකටපත් වෙන්න වෙයි. අයියෝ අපිට කරගන්න බැරි වුණා කියන දුක ඔබට හටගනී කියලා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ කෙටි කාලය තුල ඔබ මා මේ කියපු කාරණාව, අද මේ අරුණෝදේම කියපු කාරණාව ඔබ හොඳට හිතට අරගන්න. එය තම තමන්ගේ ජීවිතයට ගලපා ගැනීම සම්බන්ධයෙන් ඔබ දක්ෂ වෙන්න ඕන. අපි මේ කාරණේ මූලිකව ඔබට කියා දෙන්නේ ලෝකෝත්තර ජීවිතයේ දියුණුව උදෙසා. තමන්ගේ සිල් ගුණ දන් පිරීම උදෙසා
මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. ඒ උදෙසා කරන කටයුතු එකක්වත් පස්සට දාන්න එපා. පස්සේ කර හැකි. මං මේ ඉදිරියේදී මේක කරනවා. දැන් තාම මට ඒකට සුදුසු කාලය ඇවිල්ලා නැහැ. අපි එහෙම හිතනවනේ. ඒ සුදුසු කාලය කියන එක තීරණය කළ හැකි කාලය සම්බන්ධයෙන් ඉදිරි දැක්මක් අපිට නැහැ. මට තාම සුදුසු කාලය ඇවිල්ලා නැහැ කියලා අපිට කල් දාන්න පුළුවන්. අපි දන්නවනම් අපේ ජීවිතේ කාල පරාසය ගැන. එහෙම කල් දාන්න කාලයක් නැත්තම් අපිට තව සතිය නම් තියෙන්නේ. අපිට තව මාසෙ නම් තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ලෝකෝත්තර ජීවිතයේ දියුණුව සම්බන්ධයෙන් ඒ ගන්න කිසිම ඒ සඳහා කළ යුතු කිසිම යහපත් වැඩපිළිවෙලක් කල් දාන්න එපා. ලෞකික ජීවිතයේ දියුණුව ගැන වුණත් ඕක කොහොම ගලප ගන්න. ඉගෙන ගන්න දුවෙකුට පුතෙකුට තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවීම කියන එක කල් දානවා කියන තැනට එන්න එපා. දැන් කරන්න. රැකී රක්ෂාවක ව්‍යාපාරයක දියුණුවක් කැමති කෙනෙක් ඒ උදෙසා කළ යුතු කටයුතු කල් දාන්න එපා. දැන් කරන්න. අනිකුත් ජීවිතයේ යහපත පිණිස පවතින කටයුතු යම්තාක් වේද කල් දාන්න එපා. දැන් කරන්න. දැන් ඒක කරන්න පටන් ගත්තොත් ඒ යහපත දැන්ම ආරම්භ වේවි. විමානවත්තු පේතවත්තු වල පිංගුතුනේ මෙන්න මෙහෙම සිදුවීමක් සඳහන් වෙනවා. දෙදෙව් ලෝකාධිපති ශක්තිවිදු එක දවසක් දිව්‍ය ලෝක චාරිකාවේ පිටත් වුණා. ඒ දිව්‍ය ලෝකේ චාරිකාවේ පිටත් වෙලා යනකොට මේ විමානේ පහු කරා යද්දි ශක්තිවිදුට දැක ගන්න ලැබුණා වෙනදා දැකලා තිබ්බේ නැති අලුත් විමානයක් පහළ වෙලා. අලුත් විමානයක් පහළ වුණා කියලා කියන්නේ අලුත් කෙනෙකුගේ පිනක් වැඩ කරලා. දැන් පිනටනේ දෙව්ලොව ඒ සියලු දේවල් සකස් වෙන්නේ. දැන් මේ මනුස්ස ලෝකේ වුණත් පාරවල් තොටවල් වල ඇවිදගෙන යනකොට අපි එහෙම දකින්නේ නැද්ද? අපිට දකින්න ලැබෙනවා සමහරවිට පරණ කඩ තිබ්බ විදිහට එහෙම්ම තියෙනවා. පරණ ගෙවල් තිබ්බ විදිහට එහෙම්ම තියෙනවා. එහෙම පේන්නේ නැද්ද? සමහරවිට අපි එහෙම බලාගෙන යනකොට අපිට පේන්නේ නැද්ද? ඒ ගෙවල් දොරවල් අතරේ අලුතින් ලස්සනට හදපු ලොකු ගෙයක් තියෙනවා. අපි එතකොට එතන පොඩ්ඩක් නැවතිලා බලනවා මේ ගේ නම් මේ කට්ටිය අලුතෙන් හදලා. ඉස්සර මේක මෙතන මෙහෙමනේ තිබ්බේ. අපි කියන්නේ නැද්ද? අපි සමහරවිට කතා වෙනවා එයාලට ස්වීප් එකක් අත දෙන්න. එක්කෝ ඒගොල්ලන්ගේ කවුරු හරි මේ රට ගිහිල්ලා හොඳට රස්සාවක් කරන්න නැති. හරියන්නේ නැති. අපිම කතා වෙනවා. ආන් ඒ වගේ අසිරිමත් විමානේ දැක්කහම ශක්තිවිදු නැවතුණා. රතෙන් බැස්සා. රතෙන් බැහැලා ශක්තිවිදු ටිකින් ටික මේ විමානේ ළඟට යනකොට ඒ විමානයේට අධිපතිනියව සිටින දෙව්දු එළියට ආවා. ඒ හරිම ලස්සනයි. හරිම ලස්සනයි යගේ රූපේ. ශක්තිවිදු එයාට කතා කරනවා ශා සුන්දරී. ඔයා හරිම ලස්සනයි. ස්වර්ණ වර්ණ කේස කලාපේ. ස්වර්ණ පැහැයෙන් බබලන චවි වර්ණේ. ස්වර්ණ වූ වස්ත්‍රාභරණ. රන් අබරණින් මුළු ශරීරයම සුදුසු ආකාරයෙන් සැරසිලා. ඔබේ වර්ණයෙන් මේ හැම දිසාවම බැබලෙනවා. ඔබේ සුරරින් හමනවා ඊටාම මිහිරි සුගන්ධයක්. ඒ සුවඳ මේ දස දිසාවම සුවඳවත් කරනවා. ඔබේ විමානේ හිරු මඩල වගේ බබලනවා. ඔබේ විමානේ රණින් කරවපු උස් කණු තියෙනවා. ඔබේ විමානයේ තුල විශාල පරිජනයා ඉන්නවා. ඔබේ විමානයේ වටේට හරිම සුන්දර පැම්පොකුණු නිර්මාණය වෙලා තියෙනවා. දේවදූ මං අහන්නේ මේකයි. මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං. මනුස්ස ලෝකේ ඉද්දී ඔයා කරගත්ත පින මොකද්ද? අන්න අහපු දේ. දෙවියෝ අහුවේ මොකද්ද? මනුස්ස ලෝකේ ඉන්නකොට ඔයා උසස් පෙළට කළේ මොනවද කියලා නෙවෙයි අහුවේ. ඔයා කරපු උපාධි මොනවද කියලා නෙවෙයි අහුවේ. ඔයාගේ රස්සාව මොකද්ද කියලා නෙවෙයි අහුවේ.
ඔයා දැරූ ඨානාන්තර මොනවද කියලා නෙවෙයි ඇහුවේ. ඇහුවේ මොකද්ද? මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤ. මනුස්ස ලෝකේ ඉද්දී ඔයා කරගත්ත පින මොකද්ද? එහෙම ඇහුවා. එතකොට ඒ දෙව්දූ කියනවා දේවේන්ද්‍රය මං මනුස්ස ලෝකේ ඉන්න කාලේ මට මේ සිදුවීම වෙනකොට මම බොහොම වයසයි. මම වයසක කාන්තාවක්. අපේ ගේ සමීපයට වෙන්න තිබුණා බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා සකස් කරපු ධාතු සෑයක්. ආන්නේ උතුම් ධාතු සෑයට මම නිරන්තරයෙන් වන්දනාමාන කළා. ඒ ධාතු සෑය වඳින්න මං ආස කළා. දේවේන්ද්‍රය දවසක් මං නිවසින් එළියට එනකොට අපේ ගේ ඉස්සරහා වැටේ ගිහින් තිබුණා වැටකොළු වැලක්. ඒ වැටකොළු වැලේ වැටකොළු මල් 4ක් පිපිලා තිබුණා. මං ඒ වැටකොළු මල් 4 කඩා ගත්තා. ඒ මලුත් අරගෙන සෑය වදිනවා කියන හිතින් තමයි මං පාරට බැස්සේ. ඒ වුණාට දේවේන්ද්‍රය සෑය දකින්ට පෙර සෑරජාණන් වහන්සේට ලං වෙන්න පෙර සෑරජුන්ට මල් පූජා කරන මල් ආසනේ දකින්න පෙර අයියෝ මට ගව දිනක් එන්න. මම මිය ගියා. සෑරජාණන් වහන්සේ වඳින්ට යන හිත මට තිබ්බ නිසා ඒ යහපත රැස් කර ගැනීම උදෙසා මාර්ගයට පැමිණිලා හිටපු නිසා දේවේන්ද්‍රේ මම මේ දිව්‍ය සැපය ලැබුවේ. මට හිතෙන්නේ මම සෑරජාණන් වහන්සේ ළඟට ගියා නම් සෑය දැක්කා නම් සෑයේ මල් ආසනෙට මල් පිදුවා නම් ප්‍රදක්ෂිනා කරලා වන්දනා කළා නම් මම මෙතන මුතුරට යනවා කියලා. සක්දිවුදු සතුටු වුණා. සක්දිවුදු කියනවා තිට්ඨන්තේ නිබ්බුතේ චාපි. අහෝ ඒ සම්බුදුවරුන්ගේ අසිරිය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියත් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ ඒ 13 වහන්සේලා ආදී වැඩ ඉන්න සමයේ වුණත් පිරිනුවම් පෑවට පස්සේ වුණත් සමේ චිත්තේ කෙනෙකුට පුළුවන් නම් ගුණ සිහි කරලා සමසිතින් බුදුරජාණන් වහන්සේ උපදන්න සමේ ඵලං විපාකේ සමානයිනේ. චේතෝ පනිදි හේතුහි සම්බුදුවරුන් ගැන සිත පහදවා ගැනීම කියන එකම එක කාරණේ හේතු කරගෙන සත්තා ගච්ඡanti සුග්ගතින් සත්‍ය සුගතිය යනවානේ. එහෙම සතුටු වුණා. පළන වින්ගතුනේ මේ මල් 4 ඒ අම්මා ඒ මොහොතේම කඩාගෙන පූජා කරන්න අරන් ගියානේ. ඒ අම්මට ඒ මල් 4 තව ටිකක් වෙලා ගිහින් මම පූජා කරනවා කියලා හිතාගෙන හිටියා නම් සමහරට මල් පූජා කරන්න කලින්ම ජීවිතේ අවසන් වෙනවා. ඔය වගේම තව සිද්ධියක් තියෙනවා විමානවත්වයේ. එක තරුණයෙක් සෑයක් දැකලා සෑය වන්දනා කරන්නට සෑය මළුවට යනවා. දැන් අපි උනත් පාරේ යමින් ඉද්දී සෑරජාන් වහන්සේ නමක් දැක්කොත් එහෙම සෑය ළඟට ගිහින් වන්දනා කරගන්න ඕනේ කියලා එළඹෙනවනේ. ඉතින් වන්දනා කරගන්න ගියා. යනකොට මේ මලක් ගන්න තැනක් නැහැ. කිසි මලක්වත් නැතුව තමයි සෑයට ගොඩ වුණේ. සෑ මළුවට පැමිණුණාම සෑයේ මල් ආසනේ තියෙනවා කවුරු හරි පූජා කරපු මල්. හැබැයි දැන් ඒවා හුළඟට විසිරිලා. මේ තරුණයාට හිතුණා මේ මල් ටික මං පිළිවෙලකට හදන්න ඕන. කවුරුවත් පූජා කරපු මල් ආසනේ මතමයි මේ මල් තිබුණේ. නමුත් බලන්න ඒ තරුණයා බුදුගුණ සිහි කර කර අර මල් ලස්සනට පිළිවෙලකට හැදුවා. ඒ තමන් සකස් කරපු මල් ඒ මල් පූජාව භාග්‍යතුන් වහන්සේට පූජා කළා. ඔහුත් මිය ගියා. තව්තිසාවේ උපන්නේ. ඒ නිසා යහපත කියන එක නම් සුළු මොහොතකටවත් ප්‍රමාද කරගන්න එපා. අද ඔබ ඇති කරගත යුතු උතුම් පින් සිතුවිල්ල. ආන් ඒක මම නම් යහපත ප්‍රමාද කරන්නේ. දැන් මේ මොහොතේම මං යහපත මිනිස කළ යුතු දේ ආරම්භ කරනවා කියන හිත අද පටන් ඔබ ඇති කරගන්න. යහපත් දෙයක් ජීවිතයට එකතු කරගන්න ඕන කියලා අහන්න ලැබෙනකොට ඒක මේ මොහොතේම එකතු කරගන්න. තමන්ගේ අඩුපාඩුවක් තමන් තුළ දකිනකොට ඒක මේ මොහොතේම ඉවත් කරගන්න. මේකමයි පින්වතුනි ජීවිතේ සුන්දර කරගන්න අපිට තියෙන ක්‍රමය. අපි හැමදෙනාට ලෞතර බුදුරජාණන් වහන්සේගේ සුන්දර බුදු සසුන මුණ ගැහිච්චි මේ මනුස්ස ජීවිතේ
අපේ ජීවිතවල තියෙන සියලු දොස් අඩුපාඩු හදාගෙන ජීවිත සුන්දර කරගන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි හැම දිනාට ගෞතම බුදු සසුනේ පිළිසන්න ලබන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සියලු බ්‍රහ්මකායික දෙවිවරු අපි හැම දෙනාගේ ඉෂ්ඨකාමී සියලු දෙවිවරු ඒ වගේම සුමන සමන් දෙවියන් ප්‍රධාන මේ ලංකා භූමිය සුරකින්න දෙවිවරු සතුටින් පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙලා දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර ආශිර්වාදයේ රැකවරණය අපි හැම දිනාටම දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මීට වසර 34කට පෙර මිය පරලෝ යන්ට යෙදුණා වූ පින්වත් ගමගේ ඩෙන්සිල් මහත්මයාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝ ගිය ආදරණීය දෙමාපියන්ට, වාරිස් මනතුංග පියාණන්ට, කේ.පී. රූපසිංහ පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයේ සිදු කරන පින්වත් ජේනෝනා විජේසූරිය මහත්මියගේ නමින් යන්තාක් මියයන්ට යෙදුණු ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට මේ දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනාවන් සිදු කරන්න. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදේ, බුද්ධ රත්නයේ ආශිර්වාදේ, ධර්ම රත්නයේ ආශිර්වාදේ, සංඝ රත්නයේ ආශිර්වාදේ, පින් අනුමෝදන් වෙලා සතුට වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදය ඔක්තෝබර් 19 වෙනි දිනට 78 වෙනි ජන්මදිනයේ යෙදෙන ඒ නිට්ටඹේ පදිංචි පින්වත් ජේනෝනා විජේසූරිය මෑණියන්ට සැලසිලා මෑණියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලැබෙත්වා. මෑණියන්ට තවදුරටත් කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගන්න අවකාශ ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුලම ධර්ම අවබෝධ කරන්ට මෑණියන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින ගමගේ සමන්ත චන්දනලාල් පුතණුවන්ටත්, ගමගේ චමින්ද කුමාර පුතණුවන්ටත්, ගමගේ ශාන්ත උදේ කුමාර පුතණුවන්ටත්, අජන්තා කුමාරි ගමගේ දියණියට සහ ඇගේ ස්වාමි පුරුෂයා වන පින්වත් වෛද්‍ය කාංචන රාමනායක පුතණුවන්ට, ලේලිවරුන් තිදෙනාට, මුණුබුරු මිනිපිරියන් සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස මේ පින ආශිර්වාදයක් වෙත්වා. සුජීවත්ව සිටින පින්වත් චන්ද්‍රාවති මෑණියන්ටත් ඒ වගේම ඒ පින්වතුන්ලාගේ පවුලේ අතුරුදන්ව සිටින පින්වත් කේ.පී. සීලවති මෑණියන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. පවුලේ සියලු දෙනාට, දායකත්වයේ දරූ පින්වතුන්ලාගේ පවුලේ සියලු දෙනාට, ඥාති හිතරු මිත්‍රාදීන් සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව තම තමන්ගේ ජීවිතවලට පින් කරගෙන ධම්මග දියුණු කරගන්නට ලැබේවා. ඒ වගේම ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ආදී දූ දරුවන්ගේ, මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ධර්ම දානයේ සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කරගන්න වාසනාව ලැබිත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.